ආයිබවන් දුවේ පුතේ. අද අප මුණ ගැහෙන්නේ ඔබට 12 ශ්‍රේණියේදී ඉතාමත් වැදගත් පාඩමක් වන ත්‍රිකෝණමිතිය පාඩම සම්බන්ධයෙන් කතා කරන්න. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ත්‍රිකෝණමිතිය කියන පාඩමේ දෙවෙනි කොටස. දැන් පළවෙනි පාඩුවේ මම දරුවන්ට පැහැදිලි කළා මේ ත්‍රිකෝණමිතිය කියන පාඩම 12 ශ්‍රේණියේදී ඔබට ඒ අවුරුද්ද පුරාම අධ්‍යයන කීපයක් කරතේ හදාරන්න තියෙන විෂය කොටසක්. ඒ වගේම මේ විෂය කොටස හැදෑරීමෙන් ඔබට විභාගයට ගැටළු විසඳනවා වගේම සංයුක්ත ගණිතයේ තියෙන අනිකුත් විෂය කොටස් සඳහාත් වැදගත් වෙනවා. ඒ වගේම ඔබ හදාරන අනිකුත් විෂයන් සඳහාත් මේ විෂය කොටස ඉතාමත්ම වැදගත් බව කතා කරා. ඒ වගේම මේ විෂය කොටස ටිකක් අපිට කරුණු කීපයක් කතා කරන්න තියෙන ටිකක් දිග විෂය එකකයක්. ඒ නිසා අපි ඒක අධ්‍යයන කීපයකින් තමයි කතා කරන්නේ. ඒ වගේම කුඩා පාඩම් කොටස් වලට වෙන් කරගෙන කතා කරන්නේ. එතකොට අද අපි කතා කරන්නේ ත්‍රිකෝණමිතියේ දෙවෙනි කොටස. ඒකෙන් අපි වෙන් කරගත්තා මේක කොටස් කීපයකට. ඒ නිසා අපි පළවෙනි පාඩමේදී කතා කරේ කෝණ මිනුම් කියන කොටස. ඒ කෝණ මිනුම් කියන කොටසේ අපි එක පාඩමක් මේ වෙනකොට දරුවන්ට කතා කරලා තියෙනවා. එහෙමනම් දරුවනේ ඒ පාඩමේ අවසාන කොටස තමයි අද අපි කතා කරන්නේ. අපි එහෙනම් අද දවසේ පාඩමේ විෂය කරුණු වලට එන්න ඉස්සෙල්ලා මුලින්ම විමසා බලමු අපි පළවෙනි පාඩමේදී කතා කරපු කරුණු මොනවද කියලා. අපි පළවෙනි පාඩමේදී දරුවන්ට මම පැහැදිලි කරලා දුන්නා කෝණය කියන්නේ මොකක්ද කියන එක. කෝණය කියලා කියන්නේ භ්‍රමණයේ මිනුමක්. අපි කිසියම් ලක්ෂයක් වටා හැරුණාම ඒ හැරෙන ප්‍රමාණය කියන්නේ කෝණයෙන් කියන එක මම දරුවන්ට පැහැදිලි කළා. ඒ වගේම මේ කෝණය ගණිතමය අර්ථ දක්වන ආකාරයත් මම දරුවන්ට පැහැදිලි කළා. ඊළඟට දරුවනේ අපිට ඊ타මත්ම වැදගත් වෙනවා මේ විෂය හදාරන්න ගියාම සහ අනිකුත් කටයුතු වලදී මේ ධන කෝණය සහ ඍණ කෝණය හඳුනා ගැනීම. ධන කෝණයක් කියලා කියන්නේ අපි වාමාවර්ත භ්‍රමණය වුණාම ආරම්භක පිහිටීමක ඉඳන් වාමාවර්තව භ්‍රමණය වුණාම අපි ඒක ධන කෝණයක් කියලා හඳුන්වනවා. ඒ වගේම දක්ෂිණාවර්තව භ්‍රමණය වුණාම ඒක ඍණ කෝණයක් කියලා හඳුන්වනවා කියන එක මම පළවෙනි පාඩමේදී දරුවන්ට පැහැදිලි කළා. ඒ වගේම තුන්වෙනි කරුණ වශයෙන් කෝණයක් මැනීම සඳහා භාවිතා කරනු ලබන ඒකක අංශකය සහ රේඩියනයේ වශයෙන් ඒකක දෙකක් පවතින බව පැහැදිලි කළා මම. මේකෙදී අංශකය අපි අර්ථ දක්වන්න දරුවන්ට මම ඉගන්නුවා. ඒ කියන්නේ අංශකයක් කියලා කියන්නේ පූර්ණ භ්‍රමණය සමාන කොටස් 360කට බෙදු විට ලැබෙන භ්‍රමණ ප්‍රමාණය අපි කියනවා අංශක එකක් කියලා. ඒ වගේම අපිට මේ අංශකයට වඩා කුඩා භ්‍රමණ ප්‍රමාණමයින් අවශ්‍ය වෙනවා. ඒ සඳහා අපි කලා සහ විකලා කියන ඒකක වර්ග දෙකක් හැඳින්වුවා. කලා එකක් කියන්නේ මොකද්ද? විකලා එකක් කියන්නේ මොකද්ද කියන එකත් මම දරුවන්ට පැහැදිලි කළා. අංශකයකින් 60න් පංගුවක් කලා එකක් ලෙසත් කලාවකින් 60න් පංගුවක් විකලා එකක් ලෙසත් හඳුන්වන බව මම දරුවන්ට පළවෙනි පාඩමේදී පැහැදිලි කළා. අපිට ඒ සම්බන්ධතා මේ විදිහට කෙටියෙන් දක්වන්න පුළුවන්. මේ සටහනක් දරුවන්ට වැදගත් වෙයි. ඒ වගේම රේඩියනය කියන මිනුමක්. ඒ කියන්නේ මුලින්ම කෝණය හඳුන්වන්න මුලින්ම භාවිතා කරේ. මම පළවෙනි පාඩමේදී පැහැදිලි කරා ක්‍රිස්තු පූර්ව 3000 දී වගේ තමයි මේ ත්‍රිකෝණමිතිය කියන විෂය ආරම්භය පටන් ගන්න තියෙන්නේ. ඒ කාලේ භාවිතා කරේ අංශකය කියන මිනුම. නමුත් මම පළවෙනි පාඩමේදී පැහැදිලි කරා දරුවන්ට ත්‍රිකෝණමිතිය මේ වන විට විවිධ ශාඛා ඔස්සේ අති විශාල විකාශනයක් වෙලා තියෙනවා. ඒකෙදී ඉදිරි අධ්‍යයන කටයුතු කරගන්න ගියාම මේ අංශකයට වඩා පහසු ඒකකයක් අර්ථ දැක්වුවා. ඒ ඒකකයේ අලුතෙන් අර්ථ දක්වපු ඒකකය තමයි රේඩියනය. මින් ඉදිරියට අපි කෝණය මැනීම සඳහා භාවිතා කරන්නේ මෙන්න මේ රේඩියනය කියන ඒකකයයි. එහෙනම් බලන්න අපි රේඩියනය කියලා කිව්වේ වෘත්තයක අරයට සමාන ඡාප දිගකින් කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණය රේඩියනයක් හැඳින්වුවා. දැන් දරුවන්ට පැහැදිලි මෙතන මේ අරය අපි R කියලා ගත්තා. ඒ වගේම මෙන්න මේ ඡාප දිගත් අපි අරන් තිනවා R කියලා. එහෙමනම් මෙන්න මේ ඡාප දිග මගින් කේන්ද්‍රයේ හැදෙන මෙන්න මේ කෝණයට අපි කියනවා රේඩියන් එකක් කියලා කියනවා. බලන්න රේඩියන් එකක් කියලා කියන්නේ
වෘත්තයක අරයට සමාන ඡාප දිගක් මගින් කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණය. මේක සම්පූර්ණ වෘත්තයක් වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. වෘත්ත ඡාපයක් වුණත් කමන්නේ නැහැ. අපිට වෘත්ත ඡාපයක අරයට සමාන ඡාප දිගක් මගින් කේන්ද්‍රය ආපාතනය කරන කෝණය කියලාත් කියන්න පුළුවන්. ඊට පස්සේ අපි කතා කරා මේ අංශක සහ රේඩියන් අතර තියෙන සම්බන්ධතාවය ප්‍රකාශ කරන්න. දැන් දරුවනේ අපි මුලින්ම භාවිතා කරේ මේ අංශකය කියන ඒකකය. නමුත් වර්තමානයේ වෙනකොට අපි ඉදිරි කටයුතු වල රේඩියනය කියන එකක තමයි පාවිච්චි කරන්නේ. එතකොට අපිට මේ අංශකය සහ රේඩියන් අතර සම්බන්ධතාවයත් රේඩියනය සහ අංශක අතර සම්බන්ධතාවයත් ඉතාමත්ම වැදගත් මේ ගැටලු විසඳීමේදී. ඒ සම්බන්ධයෙන් දරුවෝ හොඳ අවබෝධයක් ලබා ගන්න අවශ්‍යයි. දැන් බලන්න අපි මේකෙදි මූලික වශයෙන් ගන්නවා 5 රේඩියන් ප්‍රමාණයක්. අංශක 180ක් කියලා. 5 වලගේ අපි ආසන්න වශයෙන් 22 බෙදීම 7 ගන්නවා කියන එක මම දරුවන්ට පැහැදිලි කරා. ඒ වගේම 22 බෙදීම 7 කියන්නේ ආසන්න අගයක් කියන එකත් මම පළවෙනි පාඩමේදී පැහැදිලි කරා. ඒ වගේම බලන්න අංශක 180ක් කියන්නේ රේඩියන් 5 කියන එකත් වැදගත්. අපිට අංශක සහ රේඩියන් පරිවර්තනය කිරීමේදී මේ එක රේඩියනයක් කියලා කියන්නේ අංශක 180 5 වලින් බෙදුවාම එන අගය. ඒ වගේම අංශක එකක් කියන්නේ රේඩියන 5 බෙදීම 180 බවත් අපිට වැදගත් වෙනවා ගැටලු විසඳීමේදී. එහෙමනම් දරුවනේ දැන් අපි ඔය දේවල් පළවෙනි පාඩමේදී සාකච්ඡා කරේ. දැන් පළවෙනි පාඩමේ තියෙන දේවල් දරුවන්ට බලන්න බැරි වුණා නම් ඔබට පුළුවන් YouTube නාලිකාවේ channel NIE කියන කොටසට ගියාම මේ පාඩම නරඹන්න. ඉතින් මේ පාඩම ඉතාමත්ම වැදගත් දරුවනේ. මොකද අපිට අනිකුත් පාඩම් සඳහාත් වැදගත් වෙනවා. ඒ නිසා ක්‍රමානුකූලව මේ පාඩම ඉතාමත්ම නිවැරදිව අපි හදාරන්න ඕනේ. අද මේ කතා කරන විෂය කොටස් ටික අපිට ත්‍රිකෝණමිතිය පාඩමට වඩා වැදගත් වෙන්නේ මොකද්ද? අපේ අනිකුත් විෂයන් වලට සහ අනිකුත් පාඩම් වලටයි. එහෙනම් මේ කෝණ මැනීම කියන පාඩමේදී අපිට කරුණු 8ක් ඉගෙන ගන්න තියෙනවා. ඒ 8න් අපි 6ක් පළවෙනි පාඩමේදී සාකච්ඡා කරා. තව කොටස් 2ක් අපිට කතා කරන්න තියෙනවා. ඒකෙන් එක කොටසක් තමයි වෘත්ත ඡාපයක දිග ගණනය කිරීමට. ඒ වගේම අපිට තව කතා කරන්න ඉතුරු වෙනවා වෘත්තයක කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය ගණනය කරන්න. ඔන්න ඔය විෂය කොටස් දෙක තමයි අද මේ පාඩමේදී මං දරුවොත් එක්කලා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ කොටස් දෙක අපිට ඉතාමත්ම වැදගත් අපේ සංයුක්ත ගණිතයේම දෙවෙනි කොටස, ඒ කියන්නේ සංයුක්ත ගණිත දෙක විෂය කොටස් හදාරන්න සහ ඒ වගේම උට භෞතික විද්‍යාව විෂයේදීත් ඉතාමත්ම වැදගත් වෙයි අද මේ කතා කරන විෂය කොටස් ටික. හොඳයි, අපි එහෙනම් මුලින්ම බලමු මේ වෘත්තයක ඡාප දිග හොයාගන්න සූත්‍රයක් ව්‍යුත්පන්න කරගන්න අවශ්‍යයි. දැන් බලන්න අරය R වන වෘත්තයක කේන්ද්‍රයේ තීටා කෝණයක්, රේඩියන තීටා කෝණයක් ආපාතනය කරන ඡාපයක දිග අපි S කියලා ගමු. අපි යෝක රූපකින් ඉදිරිපත් කරමු. බලන්න මෙතන අරය R කියලා තියෙනවා. ඒ වගේම ඡාප දිග S කියලා අරන් තියෙනවා. ඒ වගේම මේ කෝණය තීටා කියලා අපි අරන් තියෙනවා. එහෙනම් බලන්න අපිට පුළුවන් රේඩියන අර්ථ දැක්වීම. අපි කතා කරා අරයට සමාන ඡාප දිගක් මගින් කේන්ද්‍රයේ එක රේඩියනයක් ආපාතනය කරනවා. එහෙමනම් අපිට පැහැදිලි S දිග ඡාප දිගක් මගින් ආපාතනය කරන කෝණය සම්බන්ධයෙන් අපිට අදහසක් එතනින් ගන්න පුළුවන්. එහෙමනම් බලන්න මේ කෝණය තීටා කියන එක මට හොයා ගන්න පුළුවන්. මෙන්න මේ ඡාප දිග, මෙන්න මේ ඡාප දිග මෙන්න මේ අරයෙන් බෙදුවාම මෙතන තියෙන කෝණය අපිට ලැබෙන්න ඕනේ. එහෙනම් මට කෝණය අර්ථ දැක්වීමෙන් ගන්න පුළුවන් ඡාප දිග S අරයෙන් බෙදුවාම කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණය රේඩියන් වලින් ලැබෙනවා. ඒ අනුව බලන්න අපිට ඔතන ඡාප දිග සොයා ගැනීම සඳහා ඊටා වැදගත් සම්බන්ධතාවයක් වන S සමානයි R θ කියන සූත්‍රය ලබා ගන්න පුළුවන්. මේකෙදී අපි කෝණය අනිවාර්යෙන් ආදේශ කළ යුත්තේ θ-ගෙන්. අපි අරය කියන එක සෙන්ටිමීටර වලින් ආදේශ කරොත් ඡාප දිග අපිට සෙන්ටිමීටර වලින් ලැබෙනවා. ඒ වගේම අරය මීටර වලින් අපි ආදේශ කරොත් එහෙම ඡාප දිගත් අපිට මීටර වලින් ලැබෙනවා.
ඒ වගේම මේකෙදී ඊටමත් වගකීම් මම නැවතත් කියනවා මෙතන මේ තීටා කෝණය අපි තීටා රේඩියන් වලින් තමයි ආදේශ කරන්න අවශ්‍ය වෙන්නේ. අංශක වලින් දීලා තිබුණොත් රේඩියන් වලට පරිවර්තනය කළා ඕනේ ආදේශ කරන්න. කෝණයක් අංශක වලින් දුන්නොත් රේඩියන් වලට පරිවර්තනය කරන්නේ කෙසේද කියන එක අපි පළවෙනි පාඩමේදී සාකච්ඡා කරා. මෙතෙන්දිත් අදත් මම ගැටලු කීපයකදී ඒ වගේ ගැටලු කීපයක් දරුවොත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ත්‍රිකෝණමිතිය කියන්නේ 12 වසරට අපි ඔබ පැමිණි ආසන්න දිනේ කතා කරන නිසා අපි ගැටලු විශාල ප්‍රමාණයක් මේ විෂය කොටසෙන් සාකච්ඡා කිරීමට මා බලාපොරොත්තු වෙනවා. එමනම් දරුවනේ වෘත්තයක ඡාපදික ලබා ගන්න තව ටිකක් අපි වෙනත් ක්‍රමයකින් මම මේක පැහැදිලි කරන්නම්කෝ ඔබට. දැන් බලන්න වෘත්තයක අරයට සමාන ඡාපදිකක් අපි සලකනවා. එහෙනම් බලන්න මේ අරය කියන මේ ඡාපදිගේ අරය අපි මෙතෙන්ට r කියලා ගන්නවා. අරය ආදේශ කරනවා. එතකොට බලන්න අපිට ලැබෙනවා කේන්ද්‍රයේ රේඩියන් එකක් ආපාතනය කරනවායි කියලා. ඒ වගේම බලන්න මම මේ ඡාපදික 2r කියලා ගන්නවා. අරය r. එහෙමනම් අපිට පැහැදිලි බලන්න r එකක් නම් එක රේඩියනයක් ආපාතනය කරේ. දැන් එහෙනම් මේ ඡාපදික මේ අරය වගේ දෙගුණයක් නම් බලන්න ඔබට පැහැදිලි මෙතන ආපාතනය කරන කෝණය 2 රේඩියන් වෙන්න ඕනේ. එහෙමනම් අපි බලන්න අපිට ලිව්ව හැකි මෙතන ඡාපදික 2r අරයෙන් බෙදුවාම රේඩියන 2 කියලා අපිට ලැබෙනවා. ඒ වගේම දැන් ඔය සම්බන්ධතාවය අනුව එහෙමනම් අපිට මෙන්න මේ s ඡාපදික අරයෙන් බෙදුවාම මෙන්න මේ කෝණය ලැබෙන්න ඕනේ. ඒක අපිට මේ විදිහට ලියන්න පුළුවන්. s කියන ඡාපදික අරයෙන් බෙදුවාම මෙතන ආපාතනය කරන කෝණය තීටා වලගය රේඩියන් වලින් ලැබෙනවා. ඒක මට සූත්‍රයක් වශයෙන් මේ විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ සූත්‍රයෙන් තමයි අපි S සමානයි R θ කියන සූත්‍රය ඔය ආකාරයෙන් ලැබෙන බව දරුවන්ට පැහැදිලි. එහෙමනම් ඔන්න දුවේ පුතේ අපි ත්‍රිකෝණමිතියේදී අපිට ඉතා වැදගත් වන සම්බන්ධතාවයක් ලබා ගත්තා. වෘත්තයක ඡාපදික. මේ පාඩමෙන් එන දැනුම ඔබට ඉතා වැදගත් වෙනවා ව්‍යවහාරික ගණිතයේදී ඒ වගේම භෞතික විද්‍යාවේදී. අපි එහෙනම් බලමු මේ දැනුම පදනම් කරගෙන හා මෙතෙක්කල් ඔබ ලබාගත් දැනුම පදනම් කරගෙන ගැටලු කීපයක් විසඳන්න. බලන්න පළවෙනි ගැටලුව. වෘත්තයක අරය දීලා තියෙනවා 6 cm කියලා. බලන්න ගැටලුව ඔබට දිස් වෙනවා. අරය 6 cm වන වෘත්තයක කේන්ද්‍රයේ ෆයි බෙදීම 6 රේඩියන්. කෝණයක් ආපාතනය කරන ඡාපයක දිග. මොනවා බලන්න මේ ගැටලුව කිව්වහම අරය 6 cm. ඒ වගේම කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණය ෆයි බෙදීම 6 අපිට දීලා තියෙන මොනවයින්ද? ඒක දීලා තියෙනවා රේඩියන් වලින් දීලා තියෙන්නේ. එහෙමනම් බලන්න අපිට අපේ සුපුරුදු S සමානයි R θ කියන සම්බන්ධතාවය. මේකේ අපෙන් අහන්නේ ඡාපදික. අරය දීලා තියෙනවා. කෝණය දීලා තියෙනවා. එහෙනම් බලන්න අපිට විමසන්නේ මෙන්න මේ S කියන අගය. ගැටලුවේ දත්ත ටික අපි එහෙනම් ඔය සූත්‍රයට ආදේශ කරමු. බලන්න අරය 6යි කෝණය අපිට දීලා තියෙන්නේ රේඩියන් වලින්. එහෙනම් ෆයි බෙදීම 6යි. අරය දීලා තියෙන්නේ සෙන්ටිමීටර් නිසා අපිට පිළිතුර ලැබෙන්නේ කොහමද? සෙන්ටිමීටර් කියන ඒකකයෙන් ලැබෙන්නේ. එහෙමනම් දැන් දරුවන්ට පැහැදිලි සරල ගණිතමය අංක ගණිතමය සුළු කිරීමක් තියෙන්නේ. ෆයි කියන්නේ 22 බෙදීම 7 කියලා ආසන්න අගයක් වශයෙන් අපිට සලකන්න පුළුවන්. මේ ෆයි අගය සම්බන්ධයෙන්ුත් ඉතා හොඳ රසවත් කතා තියෙනවා. දරුවන්ට පුළුවන් අන්තර්ජාලයට පරීක්ෂා කරලා ගිහිල්ලා මේ කරුණු හොයලා බලන්න. ගණිතයේ ඇල්මක් ඇති දරුවන්ට සහ අනිකුත් දරුවන්ට මම කියන්නේ මේ ගණිතය කියන විෂය අපි අපේ එදිනදා ජීවිතය සහ මේ තියෙන සියුම් කරුණු අධ්‍යයනය කරමින් යනවා නම් හොඳයි. ඉතින් ඒ නිසා දරුවෝ පුළුවන් තරම් මේ සමහර විෂය කරුණු අපිට ඉතා පහසුවෙන් දැන් අන්තර්ජාලයෙන් විමසා බලන්න පුළුවන්. මොකද ආසන්න වශයෙන් තමයි අපි ඔය 5 වලගේ 22 බෙදීම 7 ගේ ලබා ගන්නෙ. ඒ අනුව බලන්න අපිට ඔය ගැටලුව සුළු කරාම 6ට 6 කැපිලා 5 cm කියලා ලැබෙනවා. එහෙමනම් බලන්න 22 බෙදීම 7යි සෙන්ටිමීටර කියලා ලැබෙනවා. ඊට පස්සේ අපිට ආසන්න වශයෙන් ඔය පිළිතුර ප්‍රකාශ කරන්න පුළුවන් 3.14 cm කියලා. නිවැරදි පිළිතුර 22 බෙදීම 7. නමුත් ආසන්න වශයෙන් අපිට
3.14 cm කියලා පිළිතුර ඉදිරිපත් කරන්න පුළුවන්. අපි තවත් ගැටලුවක් බලමු. අරය 12 cm වන වෘත්තයක කේන්ද්‍රයේ අංශක 45ක් බලන්න මෙතන අංශක වලින් තමයි කෝණ ඉදිරිපත් කරලා තියෙන්නේ. අරය දීලා තියෙනවා. කේන්ද්‍රය ආපාතනය කරන කෝණය දීලා තියෙන්නේ අංශක වලින්. එහෙමනම් බලන්න අපෙන් අහන්නේ ඡාප දිගක්. අපේ සුපුරුදු සූත්‍රය S සමානයි R θ කියන සූත්‍රය. දැන් මේ සූත්‍රයේ අරය අපිට ගැටලුවක් නැහැ ඒක දීලා තියෙනවා. θ කියන අගේ දීලා තියෙනවා. හැබැයි θ කියන අගේ දීලා තියෙන මොනවයින්ද අපිට පැහැදිලි අංශක වලින් දීලා තියෙන්නේ. මෙතෙන්ට ආදේශ කරගන්න ඕනේ රේඩියන් වලින් ආදේශ කරගන්න ඕනේ. එහෙම ආදේශ කරොත් අපිට මෙන්න මේ S වලගේ හොයාගන්න පුළුවන්. එහෙමනම් බලන්න මම පළවෙනි පාඩමේදී දරුවන්ට ඉගැන්නුවා අංශක වලින් තියෙන අගයක් රේඩියන්ට පරිවර්තනය කරන්න. ඒ වගේම දරුවනේ ඔබට ඉතාමත්ම පැහැදිලි අංශක 45 කියන කෝණය. අපේ මේ ඉදිරි කටයුතු වලදී අපි අංශක 30, 45, 60, 90, 120 ඒ වගේ සුපුරුදු ගුණාකාර ටිකක් පාවිච්චි කරනවා. ගණිතයේදී නම් අපිට බොහෝ විට ගැටළු වලදී හම්බ වෙන්නේ මේ හුරු පුරුදු ඉලක්කම් ටික. නමුත් ඔබ වෙනත් විෂයකට ගියොත් භෞතික විද්‍යාවට ගියොත් ඒ වගේම ව්‍යවහාරික ගණිතයේ විෂය කොටස් වල සමහර කොටස් වලට ගියොත් එහෙම ත්‍රිකෝණමිතිය පාඩමේදී මේ හුරු පුරුදු ඉලක්කම් ටිකට අමතරව වෙනත් ඉලක්කම් ලැබෙන්න පුළුවන්. එහෙනම් අංශක 45 නම් අපිට බොහොම පැහැදිලි රේඩියන් පරිවර්තනය කරාම 5 බෙදීම 4 බව. එහෙමනම් බලමු අපි මේ සූත්‍රයට ආදේශ කරගන්න. බලන්න S අරය කියන එක 12 cm කියලා දීලා තියෙන නිසා 12 cm. ඊළඟට බලන්න මම පැහැදිලි කරන දරුවන්ට අංශක වලින් තියෙන අගයක් රේඩියන් වලට බෙදා ගන්න නම් ඒ අංශක කියන අගය 5 බෙදීම 180න් බෙදන්න ඕනේ කියන එක. එහෙමනම් බලන්න දැන් ගැටලුවට අපි ආදේශ කරා මොකද්ද? අරය 12යි කෝණය රේඩියන් කරගන්න අවශ්‍යයි 45 5 බෙදීම 180න් වැඩි කරා. එහෙමනම් දැන් මෙතනදී දරුවන්ට පැහැදිලි සරල අංක ගණිතමය සුළු කිරීමක් ලැබෙන්නේ. මොකද්ද? 12 වැඩි කිරීම 5 බෙදීම 4. එහෙනම් බලන්න මෙතනින් පැහැදිලි 4 වරක් මෙතෙන්ට 3යි. එහෙනම් උත්තරේ 3යි 5 සෙන්ටිමීටර්. අපිට අවශ්‍ය නම් තවදුරටත් මේක සුළු කරන්න පුළුවන්. 5 කියන්නේ 22 බෙදීම 7 ආදේශ කරගත්තාම ආසන්න වශයෙන් පිළිතුර 9.4යි 3යි. ආසන්න වශයෙන් තමයි පිළිතුර අපිට 9.4යි 3යි සෙන්ටිමීටර් ලැබෙන්නේ. එහෙමනම් බලන්න මේ ගැටලුවේ දරුවන්ට ඡාපයක දිග හොයන්න ආවා. කෝණය මොනවයින් දීලා තිබුණේ? අංශක වලින්. අපි මොකද කරේ? කෝණය රේඩියන් වලින් සූත්‍රයට ආදේශ කළ යුතු නිසා අංශක රේඩියන් වලට පරිවර්තනය කරලා සූත්‍රයට ආදේශ කරා. එහෙමනම් දරුවනේ අපි තවත් ගැටලුවක් සාකච්ඡා කරමු. වෘත්තයක ඡාප දිග 110 මීටර කියලා දීලා තියෙනවා. කේන්ද්‍රය ආපාතනය කරන කෝණය අංශක 150 කියලා දීලා තියෙනවා. වෘත්තයක 110 මීටර දිග ඡාපයකින් කේන්ද්‍රයේ අංශක 150 කෝණයක් ආපාතනය කරයි නම් එහි අරය සොයන්න. දැන් බලන්න අපිට ඡාප දිග ඒ කියන්නේ අර සූත්‍රේ නම් S වලගේ දීලා තියෙනවා. කෝණය දීලා තියෙනවා අංශක 150ක් කියලා. අපිට අහන්නේ මොකද්ද මේ ගානේ? අරය. අරය තමයි අපිට අහන්නේ. දැන් අපි අපේ සුපුරුදුවර සූත්‍රය. දැන් බලන්න මේ ගානේ අපිට මෙන්න මේ S වලගේ දීලා තියෙනවා. ඒ වගේම මේ θ වලගේ දීලා තියෙනවා. හැබැයි දීලා තියෙන අපිට මොනවයින්ද? අංශක වලින් අංශක 150යි කියලා දීලා තියෙන්නේ. 150යි කියලා දීලා තියෙන්නේ. අපි මේක රේඩියන් වලට පරිවර්තනය කළා සූත්‍රය ආදේශවත් අපිට මෙන්න මේ R හොයා ගන්න පුළුවන් බව දරුවන්ට පැහැදිලි. එහෙමනම් අපි ආදේශ කරමු. ඡාප දිග මීටර් 110යි. R තමයි අපිට හොයා ගන්න ඕනේ කෙනා. අංශක 150 රේඩියන් කරගන්න සුපුරුදු පරිදි 5 බෙදීම 180න් අපි බෙදනවා. එහෙමනම් බලන්න අංක ගණිතමය සුළු කිරීම 110 වැඩි කිරීම 180 වැඩි කිරීම 7 බෙදීම 150 වැඩි කිරීම 22. එහෙමනම් බලන්න මෙතන සරල සුළු කිරීම ටිකක් සුළු වෙනවා. සුළු වෙලා අවසාන වශයෙන් පිළිතුර 42යි මීටර වශයෙන් ලැබෙනවා අරය.
අංක ගණිතමය සුළු කිරීම දැන් දරුවන්ට හුඟක් හුරුයි. ඉතින් ඒ නිසා අපි මේ අංක ගණිත සුළු කිරීම දරුවෝ කරගන්න. දැන් මෙතෙන්දී දරුවන්ට පැහැදිලි වෙන්න ඕනේ මේ S සමානයි R θ කියන සූත්‍රයේ රාශීන් තුනක සම්බන්ධතාවයක් තියෙන්නේ. ඒ රාශීන් තුනේ කිනම්මෝ රාශි දෙකක් දීලා අපිට අනිත් රාශිය අහන්න පුළුවන්. හැබැයි එතෙන්දී දරුවෝ හොඳට වග බලා ගන්න ඕනේ කෝණය කියන එක තියෙන්න ඕනේ රේඩියන් වලින්. අංශක වලින් දුන්නොත් රේඩියන් කරගන්න 5 බෙදීම 180න් ඒ කෝණයගේ බෙදලා අපිට හොයා ගන්න පුළුවන් රේඩියන් වල අගය. තවත් ගැටලුවක් බලමු. මේක ප්‍රායෝගික තත්ත්වයේ ගාන. බලන්න. දුම්රියක් වෘත්තාකාර මාර්ගයක ගමන් කරනවා. කිලෝමීටර් 1ක පෙතක් ගෙවා යන විට එහි දිශාව වෙනස් වෙනවයි කියලා කියනවා රේඩියන් 0.25කි. එහෙමනම් අහනවා මාර්ගය අගය. බලන්න අපිට අවශ්‍ය නම් පුළුවන් මේ රේල් පාරක තියෙන අරයක් ගැන කතා කරන්නේ. අපිට මේ රේල් පාරේ අරය හොයා ගන්න. ඔයගේ සරල පරීක්ෂණයක් වගේ හොයා ගන්න පුළුවන්. මේ ගණිතයේ හුඟක් දේවල් අපිට හම්බුනේ එදිනදා ජීවිතයේ හම්බෙන හුඟක් දේවල් මේ ගණිතයේ මගින් විසඳුම් හොයන්න පුළුවන්. එහෙනම් දරුවනේ අපි පළවෙනි පාඩුවේත් මම දරුවන්ට ඉදිරිපත් කරා මේ ත්‍රිකෝණමිතිය කියන විෂය කොටස බිහි වුණේ එදිනදා ජීවිතයේ මනුස්සයාට මතුවෙන ගැටලු වලට විසඳුම් හොයා ගන්න ගියාම. ඒ වගේම බලන්න මේ අපි මේ ගණිතය ඉගෙන ගන්නකොට පුළුවන් තරම් අපි අපේ ජීවිතයට සමීප කරලා ඉගෙන ගන්න ඕනේ. එහෙනම් බලන්න දැන් මෙතනත් කතා කරලා තියෙන මේ දුම්රිය වෘත්තාකාර මාර්ගයක ගමන් කරනවා. එයාගේ දිශා වෙනස් වෙච්ච කෝණය හොයාගෙන තියෙනවා. ගමන් කරපු දුර හොයාගෙන තියෙනවා. අපිට සරලව හොයා ගන්න පුළුවන් ඔය කරුණු ටික. ඒක හොයාගත්තාම මේ මාර්ගයේ අරය අපිට හොයා ගන්න පුළුවන්. හොඳයි දරුවනේ. අපි දැන් මේ කියපු කරුණු ටික ගණිතමය රාමුවකට දාගමු. එහෙනම් බලන්න මේකේ කියනවා මාර්ගයේ දිග කිලෝමීටර් 1යි. මාර්ගයේ වෘත්තාකාර බව කියවෙනවා. එහෙනම් බලන්න දිශා වෙනස් වෙච්ච අගය රේඩියන් 0.25 කියලා කියනවා. එහෙනම් අපි හිතමු මේ වගේ වෘත්තාකාර මාර්ගයක් කියලා අපි පහසුවට මම තනිකර වෘත්තයක් ගත්තා. එහෙනම් බලන්න මේ එන්ජිම අපි හිතමු ඉදිරි දුම්රියේ ඉදිරිපස කොටස. ආරම්භක අවස්ථාව මෙතන තියෙන්නේ. කිලෝමීටරයක් දුර යනවා. ගියාම ඉදිරිපස කොටස මෙන්න මේ දිශාවට මේ ඊසේ දිශාවට යනවා. ඔය පිටුම් දෙක කියලා හිතමුකෝ. පටන් ගන්න දිශාව මෙන්න මේ පැත්තට. කිලෝමීටරයක් ගියාට පස්සේ මෙන්න මේ දිශාවට ගමන් කරනවා. එහෙමනම් අපිට මේ 0.25 රේඩියන් කියලා දීලා තියෙන්නේ මෙන්න මේ කෝණය. බලන්න දුම්රියේ දිශාව වෙනස් වෙච්ච හැටි. දැන් අපිට හොඳ හැකියාවක් තියෙන්න ඕනේ දරුවනේ මේ එදිනෙදා ජීවිතයට සම්බන්ධ ගැටලුවක් දුන්නාම අපිට මේ ගණිතමය රාමුවට පෙරලා ගන්න. අපි රූපයක් ඇඳගත්තා, දත්ත ටික එකේ ගොනු කරා. දැන් බලමු අපි දන්න දේ තුලින් මේ ගැටලුව විසඳ ගන්න. දැන් අපෙන් අහන්නේ මොකද්ද? මෙන්න මේ දුම්රිය මාර්ගයේ අරය R අපිට හොයන්න කියලා කියන්නේ. දැන් ඔය දත්ත ටිකෙන් අපේ සූත්‍රයට අපි දන්නේ දැන් S සමානයි R θ කියන සූත්‍රය තමයි ඔය චාපදිග සහ අරය කෝණය අතර සම්බන්ධතාවය තියෙන්නේ. ඒකෙන් ගාන හදනවා නම් අපිට චාපදිග සහ තවත් එක අගයක් ඒ කියන්නේ මෙන්න මෙතන කෝණය හොයාගන්න අවශ්‍යයි. දැන් අපි දන්නවා මේ දරුවෝ සාමාන්‍ය පෙළ පන්තියේදී ජ්‍යාමිතිය හදාරලා තියෙනවා. වෘත්ත චතුරාස්‍ර කියලා පාඩමක් කරා. ඒ වෘත්ත චතුරාස්‍ර දැන් බලන්න මෙතන හැදෙනවා වෘත්ත චතුරාස්‍රයක්. අපිට පැහැදිලි. මේ බලන්න මේ ශීර්ෂයයි මේ ලක්ෂයයි මෙන්න මෙතන ලක්ෂයයි ඔය ලක්ෂ තුන වෘත්තයේ කේන්ද්‍රය මෙන්න මේ ලක්ෂ තුන මගින් අපිට වෘත්ත චතුරාස්‍රයක් ලැබෙනවා. අපිට පැහැදිලි මේ කෝණය අංශක 90යි මේ කෝණය අංශක 90යි. කිසියම් චතුරාස්‍රයක සම්මුඛ කෝණ යුගල් එකතු අංශක 180ක් වෙනයි වෘත්ත චතුරාස්‍රයක් වෙනවා. එහෙනම් දැන් මොකද වෘත්ත චතුරාස්‍රයක් කියලා දරුවන්ට දැක්ක ගමන් ඔළුවට වැටහෙන්න ඕනේ. එහෙමනම් බලන්න වෘත්ත චතුරාස්‍රයක පාදයක් දික් කිරීමෙන් හැදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ මෙන්න මේ කෝණයට සමානයි. එහෙමනම් බලන්න මේ කෝණයේ අගය 0.25 රේඩියන් කියලා අපිට ගන්න පුළුවන්. එහෙමනම් දැන් ඔන්න අපේ සුපුරුදු ගැටලුව. මොකද්ද? අරය කෝණය දන්නවා, චාපදික දන්නවා. නොදන්නා පදක තුනක සම්බන්ධතාවයක් අපි ගාව තියෙනවා S සමානයි R θ. මේ ගැටලුවේ
S වලාගේ දීලා තියෙනවා කෝණයක් දීලා තියෙනවා අපෙන් අරය අහනවා. ඊටම සරලයි දරුවනේ. අපි එහෙනම් දත්ත ටික මේ ගැටලුවට ආදේශ කරමු. එහෙනම් ඔන්න බලන්න S කිලෝමීටර 1යි. අරය R. කෝණය අපිට ගැටලුවක් නැහැ. රේඩියන් වලින්ම දීලා තියෙනවා. එහෙමනම් බලන්න අරය කිලෝමීටර වලින් අපිට මේ පිළිතුරේ ලැබෙනවා. ඇයි අපි චාපදික ආදේශ කරන්නේ කිලෝමීටර වලින්? සරල සුළු කිරීමක් තියෙන්නේ. R කියන්නේ 1.0.255 කිලෝමීටර. ඒ කියන්නේ කිලෝමීටර් 4ක අරයක සහිත පාරක තමයි මේ දුම්රිය ගමන් කරන්නේ. දැන් බලන්න අපිට මෙතනදී එදිනෙදා ජීවිතයේ හම්බෙන ගැටලුවක් තමයි දීලා තියෙන්නේ. අපි ඒක අපි දන්න දත්ත ටිකට පදනම් කරගෙන අපේ ගණිතමය රාමුවෙන් හදාගෙන ඒක අපි දන්න සූත්‍රයට ආදේශ කිරීම තමයි කළේ. හරිද? දැන් බලන්න මෙතෙන්දී අපිට ඔය ගණිතයේදී සමහර රාශීන් හුඟක් දේවල් අපිට ගණනය කරගන්න පුළුවන්. ඉදිරියේදී මම ඒ වගේ අපිට ප්‍රායෝගිකව දෙන ගැටලු කීපයක් මේ පාඩමේ සාකච්ඡා කරනවා. අපි තවත් ගැටලුවක් සාකච්ඡා කරමු. බලන්න ඔරලෝසුවක මිනිත්තු කටුවේ දිග සෙන්ටිමීටර් 21ක් කියලා දීලා තියෙනවා. වේලාව මධ්‍යහන 12 සිට 12:45 දක්වා ගත වෙන විට මිනිත්තු කටුවේ තුඩ ගෙවා යන දුර සොයන්න කියලා කියනවා. එහෙනම් බලන්න අපි පුංචි රූපයකට ඔක දාගමු. එහෙනම් බලන්න මිනිත්තු කටුව 12 ආරම්භ වෙද්දි මෙතන තියෙන බව පැහැදිලි අපිට. මෙන්න මේ පිහිටුමේ ඉඳලා විනාඩි 45ක් යනකොට මෙන්න මේ පිහිටුමට එනවා. එහෙමනම් මිනිත්තු කටුව පැහැදිලි මෙන්න මේ වගේ කෝණයක් ගෙවා ගියා කියලා. දැන් අපි දන්නවා සම්පූර්ණ රවුමක් කියන්නේ අංශක 360. රේඩියන් නම් 2.5 ප්‍රමාණය. එහෙනම් බලන්න මෙතෙන්දී දරුවන්ට සාමාන්‍ය අවබෝධය තියෙනවා ගෙවා ගිය කෝණය අංශකවලින් නම් 270යි. ඒක රේඩියන් වල පරිවර්තනය කරගත්තොත් 90 ගුණාකාර 3ක්. 3යි 5 බෙදීම 2 බව පැහැදිලි. අපෙන් අහනවා මේ මිනිත්තු කටුවේ දිග. මෙන්න මේ දිග දීලා තියෙනවා. මේ දිග දීලා තියෙනවා. අපෙන් අහන්නේ මොකද්ද? ගෙවා ගිය දුර කියන්නේ මෙන්න මේ චාප දිග තමයි අහන්නේ අපෙන්. එහෙමනම් අපිට නැවතත් පුළුවන් අපේ සුපුරුදු සූත්‍රය. S සමානයි R θ සූත්‍රය. මේකේ අපේ මොකද්ද? S වලාගේ තමයි අහන්නේ. R වලාගේ ඒගොල්ලෝ දීලා තියෙනවා. මේ ගානේ තියෙන ගැටලුව කියලා අපේ දැනුමෙන් අපි θ කියන කෝණය රේඩියන් වලින් හොයාගත්තා. එහෙමනම් ඒ හොයාගත්ත දත්තයන් ටික අපි ගැටලුවට ආදේශ කරනවා. අරය සෙන්ටිමීටර් 21 කියලා දීලා තියෙනවා. අපි දන්නවා 270ක කෝණයක් යන්නේ. ඒක අපි රේඩියන් වල පරිවර්තන කිරීමට 5 බෙදීම 180න් බෙදනවා. ඒ අනුව අපිට ලැබෙනවා 21 වැඩි කිරීම 3යි 5 බෙදීම 2 කියලා. අපිට අවශ්‍ය නම් මේ පියවරට නොගින් මෙන්න මේ පියවරට නොගින් එකපාර මේ පියවරට ගන්නත් පුළුවන්. අපේ දැනුමේ. දැන් අපි සරල සුළු කිරීමක් තියෙන්නේ 5 කියන්නේ 22 බෙදීම 7 ගැටලුවට ආදේශ කරා. ඒ අනුව අවසාන පිළිතුර අපිට 99යි සෙන්ටිමීටර කියලා ලැබුණා. අංක ගණිතමය සුළු කිරීමක් තියෙන ඉතාමත් ලේසියෙන් සුළු වෙනවා දරුවෝ ඒක සුළු කරගන්න. එහෙනම් බලන්න මෙතනත් මොකක්ද උනේ අපිට ප්‍රායෝගික ගැටලුවක් අපි දන්න ගණිතමය රාමුවකට පෙරලගෙන විසඳගත්තා. එහෙනම් දුවේ පුතේ අපි අවසාන වශයෙන් ගැටලුවක් හැදුවට පස්සේ ගානේ අහන්නේ මිනිත්තු කටුව ගෙවා යන දුර ප්‍රමාණය. අපි S කියලා සූත්‍රය දාලා තමයි පිළිතුර ගත්තේ. ඉතින් අපි ඊටමත් නිමැරදිව ගැටලුවක් විසඳනනම් අහන දෙයට පිළිතුර මේ වගේ අවසාන වශයෙන් කියන්න පුළුවන් නම් ගැටලුව ඊටමත් නිවැරදිව අපි විසඳුවා වෙනවා. ඒ නිසා දරුව පෙළඹෙන්න අහන දෙයට පිළිතුරක් ලියන්න. ඒක ගණිතයේදී ඊටමත්ම වැදගත්. අහන දෙයට අපි ගන්න සංකේත ඉවත් කරලා අහන දෙයට පිළිතුර ලියන එක. රයිට්. එහෙනම් අපි තවත් ගැටලුවක් සලකා බලමු. දැන් බලන්න මෙතන තියෙනවා ඒකාකාර වේගයෙන් පරිභ්‍රමණය වන ග්‍රහලෝකයක් දින 20ක කාලයක් තුල තරුවක අංශක 36ක කෝණයක් ආපාතනය වනසේ ගමන් කරයි. තරුව
ග්‍රහලෝකයේ සිට 3.36 වැඩි කිරීම 10.9 වෙනි බලයේ කිලෝමීටර දුරින් පිහිටා ඇතනම් තරුවට සාපේක්ෂව ග්‍රහලෝකීය වේගය සොයන්න. දැන් දරුව දන්නවා අපිට මේ සූර්යාගේ අරය, සූර්යාගේ උෂ්ණත්වය, සූර්යාගේ නම් පෘථුවිය තියෙන දුර, අනිත් ග්‍රහලෝක තියෙන දුර. ඒ දුරවල් අපිට ප්‍රකාශ කරලා තියෙනවා. දැන් දරුවන්ට සමහරට ප්‍රශ්නයක් එනවා ඇති කොහොමද මේ දුරවල් හොයන්නේ? සූර්යාගේ උෂ්ණත්වය අපි දන්න විදිහට සාමාන්‍යයෙන් කෙල්වින් 6000ක් විතර වෙනවා. කෙල්වින් 6000ක් විතර වෙනවා. කෙනෙකුට ළඟා වෙන්න බෑ. නමුත් ඒක උෂ්ණත්වය මැන්නේ කොහොමද කියන එක දරුවන්ට ප්‍රශ්නයක්. සූර්යාගේ නම් පෘථිවියට දුර මැනලා තියෙනවා. කොහොමද මැන්නේ කියන එක දරුවන්ට ගැටලුවක්. මේ ගණිතයේදී වෙනත් දත්ත පදනම් කරගෙන අපිට ඒ අවශ්‍ය රාශි හොයා ගන්න පුළුවන්. එහෙනම් බලන්න දුවේ පුතේ මෙතනත් දැන් කතා කරනවා ග්‍රහලෝකයක් තියෙනවා. මේ වගේ තැනක් ඇති. ග්‍රහලෝකයක් ඇති. ඒ වගේම බලන්න ඒ ග්‍රහලෝකේ ඒකාකාර වේගකින් යනවා. එහෙනම් කිසියම් තරුවකුත් ඇති කොහේ හරි. එහෙනම් මෙයා කිසියම් දුරක් ගියාම මෙන්න මේ වගේ දුරක් ගෙවාගෙන ගියාම ඔය හැදෙන කෝණයක් ගැන කතා කරන්නේ. එහෙනම් අපිට අපේ සුපුරුදු වර අපේ සූත්‍රයෙන් භාවිතා කළේ සමානයි r θ කියන සූත්‍රය මගින්ම මේක විසඳ ගන්න පුළුවන් බව දරුවන්ට පැහැදිලි. එහෙනම් බලන්න දරුවනේ දැන් අපිට පුළුවන් අපේ සුපුරුදු සූත්‍රය S සමානයි r θ කියන සූත්‍රය ගන්නවා. අරගෙන අපි ආදේශ කරනවා. බලන්න ග්‍රහලෝකයේ ඡාපදික අපි ආදේශ කරනවා 3.36 වැඩි කිරීම 10.9 වෙනි බලය. ඒ වගේම බලන්න ගෙවා යන කෝණය. මේ කෝණය අපිට දීලා තියෙන්නේ කොහොමද? අංශක වලින්. අපි ඒක රේඩියන් වලින් පරිවර්තනය කරලා ආදේශ කර ගන්න ඕනේ. එහෙනම් බලන්න සරල අංක ගණිතමය සුළු කිරීමක් තියෙන්නේ. ෆයි කියන්නේ 22 බෙදීම 7 ආදේශ කරනවා. ආදේශ කළ බලන්න අපිට පිළිතුර ලැබෙනවා 2.112 වැඩි කිරීම 10.9 කිලෝමීටර කියලා. එහෙනම් බලන්න අපිට ඉතාමත් පහසුවෙන් අපි දන්න සූත්‍රයෙන් මේ ගැටලුව විසඳා ගැනීමේ හැකියාව තිබුණා. අපි දැන් මේකේ අපි දුර විතරයි හෙව්වේ. මේකේ අපෙන් අහන්නේ මොකද්ද? වේගයක් ගැන අහනවා. දැන් බලන්න මේ සඳහා ගත වෙච්ච කාලය දින 20යි කියලා කියනවා. දැන් අපි ගෙවා ගිය දුරක් හොයාගත්තා. ගත වෙච්ච කාලයක් තියෙනවා. එහෙනම් වේගය ගැන පිළිතුරක් අහන්න නිසා වේගය කියන්නේ ගෙවා ගිය දුර ගත වෙච්ච කාලයෙන් බෙදන්න ඕනේ. එහෙනම් බලන්න ගෙවා ගිය දුර අපි හොයාගත්තා 2.112 වැඩි කිරීම 10.9 කියලා. අපි වේගය හොයන්න යන්නේ පැය වලින්. බලන්න දින 20ක් කියලා තියෙනවා. එහෙනම් දින 20 අපි පැය වලට පරිවර්තනය කරාම 20 වැඩි කරන්න ඕනේ 24. එහෙම කරලා අපි සුළු කරනවා. සුළු කරාම බලන්න පිළිතුර ලැබෙනවා 44 වැඩි කිරීම 10.5 වෙනි බලය පැයට කිලෝමීටර. බලන්න අපි සරල කරුණු ටිකක් හොයාගත්තා. බලන්න පෘථුවියේ ඉඳන් ওই වැඩේ කරන්න බැරිද? ග්‍රහලෝකයක් හැරිච්ච කෝණයක් අපිට. උන්තර ග්‍රහලෝකයේ පේන දුරේක්ෂයක් තියෙනවා නම් අපිට කෝණය හොයාගත්තා. එයාගේ වේගය හොයාගන්න පුළුවන්. බලන්න ගණිතයේ මොනතරම් රසවත්ද මොනතරම් ප්‍රයෝජනවත්ද කියලා දරුවනේ. එහෙනම් අපි දැන් අපේ අද දවසේ පාඩමේ වැදගත් විෂය කරුණු දෙකක් ඉගෙන ගන්න තිබුණා. වෘත්තචාපයක දිග සොයා ගැනීම. ඒ වගේ අනිත් සම්බන්ධතාවය තමයි වෘත්තයක කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලයේ සෙවීම. එහෙනම් බලමු අපි මේ වෘත්තයක කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලයේ සොයා ගැනීම සඳහා සූත්‍රයක් ලබා ගැනීම. මේකත් මේ සූත්‍රයක් දරුවන්ට අපේ ත්‍රිකෝණමිතිය පාඩමට වඩා වැදගත් වෙන්නේ අපේ සංයුක්ත ගණිතයේ තියෙන අනිකුත් විෂයන්ට සහ භෞතික විද්‍යාව වගේ මේ මට්ටමේදී. ඒ වගේ මේ සූත්‍ර ඉදිරියේදීත් අපිට ඉදිරි කටයුතු කරගන්න ගියාම එදිනදා ජීවිතයේදීත් ඊ타ත්ම වැදගත් වෙන සූත්‍රයක්. එහෙනම් අපි බලමු කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයාගන්න අපි දන්න කරුණු වලින් සූත්‍රයක් ලබා ගන්න. එමනම් දරුවනේ බලන්න වෘත්තයෙන් කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණය රේඩියන් වලින් 2.5 කියලා අපි දන්නවා. වෘත්තයක කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණය රේඩියන් වලින් 2.5 කියලා අපි දන්නවා. ඒ වගේම බලන්න අරය r වන වෘත්තයක වර්ගඵලය ϕr වර්ගය කියලාත් අපි දන්නවා. ওই දෙක මෙතෙක් මේ වෙනකොට දරුවෝ දන්න දෙයක්. අපිට එහෙමනම් බලන්න මෙතනින් මේ විදිහට ලියන්න පුළුවන් නේද කියලා බලන්න.
කේන්ද්‍රයේ 2යි රේඩියන කෝණයක් ආපාතනය කරන වර්ගඵලය ෆයි වර්ගය. එහෙමනම් බලන්න කේන්ද්‍රයේ එක රේඩියනයක් ආපාතනය කරනගේ බලන්න මෙතන එක රේඩියනයක් කරගන්න මේ අගේ 2යි ගෙන් බෙදන්න ඕනේ. එහෙමනම් බලන්න වෘත්තයේ වර්ගඵලය මම 2යි කියන අගෙන් බෙදුවා. එහෙමනම් බලන්න දැන් කේන්ද්‍රයේ එක රේඩියනයක් ආපාතනය කරන වර්ගඵලය අපි හොයාගත්තා. දැන් මට පුළුවන් සාධාරණව කේන්ද්‍රයේ තීටා රේඩියන කෝණයක් ආපාතනය කරන වර්ගඵලය අර ගත්ත පිළිතුර ෆයි වර්ගය බෙදීම 2යි කියන අගය මම තීටාගෙන් ගුණ කරනවා. තීටාගෙන් ගුණ කරනවා. දැන් බලන්න ඒ ගත්ත පිළිතුර අපිට තව සරල කරගන්න පුළුවන්. බලන්න ලස්සන සම්බන්ධතාවයක් ආවා. භාගයයි r වර්ගයේ තීටා කියලා. එහෙනම් බලන්න කේන්ද්‍රයේ තීටා කෝණයක් ආපාතනය කරන වර්ගඵලය මට කියන්න පුළුවන් භාගයයි r වර්ගය තීටා කියලා. බලන්න මෙතන මේ තීටා කෝණය රේඩියන් මම නැවත ඉස්මතු කරනවා ඒ කතන්දරේ. මොකද දරුවන්ට හුරු තාම අංශක. තීටා කෝණය අංශ ගන්න ඕනේ රේඩියන් වලින්. එහෙමනම් බලන්න මේ සම්බන්ධතාවය අපිට මේ විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. අරය r වන වෘත්තයක කේන්ද්‍රයේ තීටා කෝණයක් ආපාතනය කරන කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය ඒ සමානයි භාගයයි r වර්ගය තීටා කියලා. මේකේ මෙන්න මේ තීටා වලාගේ තමයි අපි බොහොම පරිස්සමෙන් ආදේශ කරගන්න ඕනේ. එහෙනම් ඔන්න අද අපේ විෂය කරුණු ඉගෙන ගන්න තියෙන එකේ චාපතික හොයා ගන්න සූත්‍රයක් අපි ගත්තා. ඒ වගේම කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයා ගන්න සූත්‍රයක් හදාගත්තා. අරය r වන කේන්ද්‍රික ඛණ්ඩයක් තීටා කෝණයක් ආපාතනය කරනවා නම් අපිට යාගේ වර්ගඵලය එනම් a සමානයි භාගයක් r වර්ග තීටා කියන සූත්‍රය ලබා ගන්න පුළුවන් වුණා. දැන් මේකෙදිත් මම සටහන් කරන විශේෂයෙන්ම මේ තීටා කියන කෝණය රේඩියන් වලින් ඉදිරිපත් කරන්න ඕනේ කියන එක. අංශක වලින් තිබුණොත් රේඩියන් පරිවර්තනය කරන ආකාරය මේ වෙනකොට දරුවෝ දන්නවා. එහෙමනම් දැන් අපි බලමු මේ ඉගෙනගත්ත සූත්‍රයෙන් ගැටලු කීපයක් විසඳන්න. බලන්න අරය 6යි cm වන වෘත්තයක කේන්ද්‍රයේ ෆයි බෙදීම 6ක කෝණයක්. දැන් මෙහෙම මේ අගේ දුන්නාම දරුවන්ට පැහැදිලි මේ කෝණය දීලා තියෙන්නේ රේඩියන් වලින් කියන එක. එහෙමනම් බලන්න අරය දීලා තියෙනවා කෝණය දීලා තියෙනවා. වර්ගඵලය අහන්නේ. එහෙනම් අපේ සුපුරුදු සූත්‍රය. අරය දී ඇත කෝණය දී ඇත සූත්‍රයට කෝණය තීටා කියන අගය රේඩියන් වලින් අවශ්‍යයි. දීලා තියෙන්නේ රේඩියන් වලින්. එහෙනම් අපිට ඒ හොයා ගන්න පුළුවන්. අපි දත්ත ටික සූත්‍රයට ආදේශ කරනවා. භාගයේ වැඩි කිරීම අරය 6 නිසා 6 වර්ගය. කෝණය ෆයි බෙදීම 6. එහෙනම් බලන්න පිළිතුර සරල අංක ගණිතමය සුළු කිරීමක් තියෙන්නේ. අපි සුළු කරා අරය දීලා තියෙන්නේ අපිට සෙන්ටිමීටර වලින්. එහෙමනම් වර්ගඵලය වර්ග සෙන්ටිමීටර වලින් ලැබෙනවා. බලන්න අපිට මේ ගැටලුවේ අරය දුන්නා කෝණය රේඩියන් වලින් දුන්නා වර්ගඵලයක් ඇහුවා. කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය ඇහුවේ. එහෙනම් අපි අපේ සුපුරුදු සූත්‍රය ගත්තා. දත්ත ටික ආදේශ කරලා සුළු කරලා ඊටමත් සරල ගැටලුවක්. කෝණය රේඩියන් වලින් දීපු නිසා. රයිට්. අපි තවත් ගැටලුවකට යමු. බලන්න අරය r වන වෘත්තයක s දිග චාප කොටසකින් එම චාප කොටසේ දෙකලවර කේන්ද්‍රයට යා කරන අරිය රේඛා දෙකකින් මායිම් වන කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය සොයන්න. බලන්න අපිට මේ වෘත්තයක් ගත්තොත් එම මෙන්න මේ දිග s කියලා දීලා තියෙනවා. ඒ වගේම අරය r කියලා දීලා තියෙනවා. ආන්නේ මොකද්ද? කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය. බලන්න කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයා ගන්න නම් අපි හොයාගත්තොත් a සමානයි භාගයයි r වර්ගයේ තීටා. අරය තියෙනවා මෙන්න මෙතන කෝණය අපිට හොයා ගන්න අවශ්‍යයි. ඒක හොයාගත්තා නම් හරි. දැන් අපි ඔය දීලා තියෙන දත්තයන් වලින් කෝණය හොයාගමු. එහෙනම් බලන්න අපේ සුපුරුදුවර පරණ සම්බන්ධතාවය s සමානයි r තීටා. තීටා කියලා කියන්නේ s බෙදීම r. දැන් අපි තීටා වල උත්තරය හොයාගෙන තියෙනවා. දැන් අපි අපේ සුපුරුදු a සමානයි භාගයක් r වර්ගයේ තීටා කියන සූත්‍රයට
දත්ත ටික ආදේශ කරනවා. එහෙනම් බලන්න තීටාව ළඟින් හැලා මෙන්න මෙතෙන්ට අපි ආදේශ කරනවා. ආදේශ කරාම බලන්න භාගයයි r වර්ගය තීටා කියන්නේ s බෙදීම r. අපිට සුළු වෙනවා. සුළු වෙලා අපිට පිළිතුර භාගයයි rs කියලා ලැබෙනවා. එහෙනම් බලන්න මේ ගැටලුවේ අපිට චාප දිගයි මෙන්න මේ චාප දිගයි අරයයි දුන්නා අපි මෙන්න මේ කොටසේ වර්ගඵලය හෙව්වා. බලන්න අපි සූත්‍ර දෙකම එකට සම්බන්ධ කරගත්තා. අපි ඉගෙන ගත්ත s සමානයි r θ කියන සූත්‍රයත් a සමානයි භාගයයි r වර්ගයේ θ කියන සූත්‍රයත් එකට සම්බන්ධ කරලා ওই ගැටලුව විසඳුවා. අපි තවත් ගැටලුවක් බලමු. බලන්න OPQ යනු අරය 2a වන වෘත්තයක O කේන්ද්‍රයේ අංශක 45ක කෝණයක්. දැන් අංශක වලින් දැක්ක ගමන් දරුවන්ට පැහැදිලි වෙන්න ඕනේ මෙතන මේ කෝණය අංශක වලින් තියෙනකොට අපි රේඩියන් වලට පරිවර්තනය කර ගන්න ඕනේ. හැබැයි අංශක 45 දකින්නට දරුවන්ට බොහොම සන්තෝෂයක් ඇති වෙනවා. අපිට එකපාරම මේක ප්‍රකාශ කර ගන්න පුළුවන් කියන එක. අංශක 45 කියන්නේ රේඩියන් නම් 5 බෙදීම 4ක දරුවෝ දැන් දන්නවා. රයිට්. එහෙමනම් බලන්න තව ගැටලු කීපයක් මේ ගානේ දත්ත කීපයක් දීලා තිනවා අපිට. එහෙනම් බලන්න අපි මේක තව රූපයක් මගින් පැහැදිලි කරගන්න බලමු. බලන්න OPQ යනු OPQ යනු අරය 2a වන වෘත්තයක අරය බලන්න මෙන්න මේ අරය 2a වන වෘත්තයක O කේන්ද්‍රයේ අංශක 45ක් මෙතන අංශක වලින් නම් 45ක කෝණයක් අංශක 45ක කෝණයක් ආපාතනය කරන කේන්ද්‍රික ඛණ්ඩයක්. ඒ වගේම බලන්න මේ S කියන ලක්ෂයයි R කියන ලක්ෂයයි බලන්න OP හා OQ හි මධ්‍ය ලක්ෂය OP කියන අරේ මධ්‍ය ලක්ෂය තමයි S. එහෙනම් මේක 2a නම් දරුවන්ට පැහැදිලි මේ කොටස A මේ කොටස A කියලා. ඒ වගේම බලන්න R කියන ලක්ෂයත් OQ කියන කොටසේ මධ්‍ය ලක්ෂය. එහෙනම් මේක A මේ කොටසත් A බව දරුවන්ට පැහැදිලි. දැන් ගානක දත්ත ටිකක් දුන්නාම අපි ඒක මේ වගේ රූපයකට දාගත්තාම හොයන්න ඕන දේවල් දීලා තියෙන දත්ත ගාන විසඳගන්නේ කොහොමද කියන එක අපිට හොඳින් වැටහෙනවා. ඒ නිසා දරුවා මේ වගේ කරුණු ගොඩක් දෙන ගානක් මේ ගණිතමය රාමුවකට පෙරලා ගන්න චිත්‍රයකට රූපයකට ගොඩනගා ගැනීම ඉතාමත් වැදගත්. දැන් බලන්න අපිට අහන්නේ මොකද්ද? මෙන්න මේ අඳුරු කරලා තියෙන කොටසේ පරිමිතියයි වර්ගඵලයයි සොයන්න කියලා කියන්නේ. එහෙමනම් බලමු අපි මේ ගැටලුව කොහොමද විසඳගන්නේ කියලා පියවරෙන් පියවර. එහෙනම් බලන්න අපේ සුබුදු රූප සටහන. දැන් මේකේ අපි මුලින්ම හොයන්නේ යන් පරිමිතිය. එහෙනම් අපේ සුබුදු S සමානයි R θ කියන සූත්‍රය ගන්නවා. අරගෙන අපි මෙන්න මේ PQ කොටසේ මෙන්න මේ කොටසේ චාප දිග හොයාගන්න යනවා. මේ කෝණේ අංශක 45යි A කියන්නේ රේඩියන් නම් 5 බෙදීම 4 බව අපි දන්නවා මේ කෝණේ අගය. එවනම් බලන්න මේ සූත්‍ර ආදේශ කරාම මෙන්න මේ චාප දිග අරය 2a කෝණය රේඩියන් 5 බෙදීම 4 සුළු කරගත්තාම 5a බෙදීම 2 කියලා හම්බ වෙනවා මෙන්න මේ PQ දිග. අපිට මේ ගණිතයේදී බොහෝ විට ලැබෙන්නේ සංකේත වලින්. අපි මේ සංකේත වලින් ගැටලු හදන්නත් පුරුදු වෙන්න ඕනේ. ඒ වගේම බලන්න RS දිග. ඒ කියන්නේ මෙන්න මේ දිග හොයාගන්න. එතනත් ඔබට වෘත්ත ඡාපයක් බව පැහැදිලියි. බලන්න ඒකේ අරය A මේ කොටස A මේ කොටස A කියලා අපි හොයාගත්තා. එහෙමනම් බලන්න එතන කෝණයත් 5 බෙදීම 4 නිසා RS දිග අපිට 5a බෙදීම 4 කියලා ලැබෙනවා. එහෙමනම් බලන්න ගැටලුවේ අපෙන් අහන්නේ මෙන්න මේ කොටසේ පරිමිතිය නේද? එහෙමනම් බලන්න අපිට ඒ පරිමිතිය ලියන්න පුළුවන් නේද? අපි මේ හොයාගත්ත අගයන් දෙක 5a බෙදීම 2 අගය මේ ඡාපයේ දිග මෙන්න මේ ටිකේ දිග. ඒ වගේම SR දිග මෙතනින් හොයාගත්ත 5a බෙදීම 4 මෙන්න මේ කොටස. ඒ වගේම බලන්න මේ දිග A මේ දිග A එකතු කරගත්තා. බලන්න බොහෝම සරලයි දරුවනේ. දැන් ඉතින් අපි අපේ සාධක දැනුමෙන් පිළිතුර සුළු කරන්න යනවා. බලන්න අවසාන වශයෙන් අපිට A බෙදීම 4 වාරයක් 3යි 5 ධන 8 කියලා පිළිතුරු ලැබෙනවා. මේ තියෙන්නේ පිළිතුර අපි සුළු කරලා ගන්නවා. එහෙනම් බලන්න අපිට පළවෙනි කොටසෙන් කිව්ව මොකද්ද මේ
රූපේ පරිමිතිය හොයාගන්න. ඒ සඳහා අපි කලින් ඉගෙන සම්බන්ධතාවය පාවිච්චි කරේ. දැන් අපි මේ අලුතෙන් ඉගෙනගත්ත වර්ගඵල වෙන සම්බන්ධතාවයෙන් අපිට හොයන්න තියෙනවා මෙන්න මේ අඳුරු කරලා තියෙන මෙන්න මේ කොටසේ වර්ගඵලය හොයාගන්න තියෙනවා. බලමු අපි ඒක හොයාගන්න ගියාම අපේ සුපුරුදු භාගයක් r වර්ගය θ මෙතන θ භාගයක් r වර්ගය θ කියන කෝණය පාවිච්චි කරනවා. දැන් අපි දන්නවා මෙන්න මේ කෝණය θ වලගේ ෆයි බෙදීම 4යි රේඩියන් කියලා. එවනම් බලන්න ඊ타මාත්ම සරලයි. දරුවෝ මේ වගේ ගැටලු ඕලෙල් කාලේ විසඳලා තියෙනවා. මේ ඡාප කොටස ගන්න ගියාම ඡාප කොටස් දෙකකින් අපිට මේ අවශ්‍ය පිළිතුරු ලබා ගන්න පුළුවන්. විශාල ඡාපය OPQ කියන්නේ විශාල ඡාපය. විශාල ඡාපේ වර්ගඵලය හොයාගන්න අපි භාගයයි ඒ විශාල ඡාපේ අරය 2a. එhmenan භාගයයි r අපි ආදේශ කරනවා 2a. මේ දරුවන්ට ඊළඟට වෙන වරදක් තමයි බලන්න r වර්ගය කියලා තියෙන්නේ. 2a ආදේශ කරද්දී බොහෝ දරුවෝ මේක මේ 2a ගොඩේම වර්ගය කියන එක සලකන්නේ. දෙක වාරයක් a වර්ගය කියලා ලියනවා. දරුවෝ හොඳට පරිස්සම් වෙන්න ඕනේ. අන්න ඒ වගේ තැන්වලදී අරය 2a නිසා r කියන්නේ 2a. එහෙනම් අරේ වර්ගය 2a වල වර්ගය අපි ආදේශ කරන්න ඕනේ. එහෙනම් බලන්න කෝණය ෆයි බෙදීම 4 θ කියන්නේ ෆයි බෙදීම 4 ආදේශ කරා. ඊටමත් සරල සුළු කිරීමක් ෆයි a වර්ගය බෙදීම 2. එහෙනම් බලන්න විශාල කොටසේ OPQ කොටසේ වර්ගඵලය අපිට ලැබෙනවා ෆයි a වර්ගය බෙදීම 2 කියලා. එහෙනම් අපි ඊළඟට මේ කුඩා කොටසේ වර්ගඵලය මෙන්න මේ කොටසේ වර්ගඵලය හොයමු. මෙන්න මේ කොටසේ වර්ගඵලය. එහෙනම් බලන්න ඒක හොයාගන්න ගියාම සුපුරුදුයි සූත්‍රය ආදේශ කරනවා. භාගය අරය කියලා කියන්නේ a කෝණය ෆයි බෙදීම 4. බලන්න සරල සුළු කිරීමක් ෆයි a වර්ගය බෙදීම 8 කියලා ලැබෙනවා. දැන් අපිට අවශ්‍ය අඳුරු කරපු කොටසේ වර්ගඵලය හොයාගන්න. එහෙනම් බලන්න අඳුරු කරපු කොටසේ වර්ගඵලය හොයාගන්න අපි විශාල කොටසේ වර්ගඵලය a1 කියලා ගත්තා. කුඩා කොටස a2 කියලා ගත්තා. එහෙනම් අපි a1 අඩු කරනවා a2කින්. එතකොට අපිට පිළිතුර ලැබෙනවා. බලන්න a1 ආගේ අපි අඩු කරනවා a2කින්. විශාල කොටසෙන් කුඩා කොටස වර්ගඵලය අඩු කරනවා. එහෙනම් බලන්න විශාල කොටසේ වර්ගඵලය ෆයි a වර්ගයේ බෙදීම 2 කුඩා කොටස ෆයි a වර්ගයේ බෙදීම 8 සුළු කරගත්තාම 3යි ෆයි a වර්ගයේ බෙදීම 8 කියලා අපිට අවසාන පිළිතුර ලැබෙනවා. දැන් බලන්න ඔය වගේ ගැටලු අපිට මේ අනිත් විෂය කොටස් හදාරීමේදී ඊ타ත්ම වැදගත් වෙනවා. හොඳයි. අපි තවත් ගැටලුවකට යමු. බලන්න ඊ타ත්මත් රසවත් ගැටලුවක්. බලන්න 4.5 cm ඒකාකාර ඝනකමින්ද කේන්ද්‍රික හැඩයක යුත් කේක් කැබැල්ලක පරිමාව අපිට දීලා තියෙනවා. බලන්න කේක් කෑල්ලේ පරිමාව දීලා තියෙනවා 77යි cm ඝනය. ඝන සෙන්ටිමීටර් 77ක් කියලා දීලා තියෙනවා. ඊළඟට දීලා තියෙනවා කෝණය ගැන. දැන් බලන්න මේ වගේ වෘත්තාකාර කේක් ගෙඩියකින් මෙන්න මේ වගේ කොටසක් කපාගත් ආකාරය බව අපිට පැහැදිලි. දැන් අපිට අවශ්‍ය කරන කොටස මම වෙන් කරලා අරගත්තා. එහෙමනම් බලන්න අපිට මේකේ ඝනකම කියන්නේ මෙන්න මේ කොටස 4.5යි කියලා දීලා තියෙනවා. ඒ වගේම මෙන්න මේ කෝණය අංශක 40යි කියලා දීලා තියෙනවා. අංශක 40යි කියලා දීලා තියෙනවා. එහෙමනම් වගේම බලන්න මෙන්න මේ කොටසේ පරිමාව v කියන අගය තමයි අපිට දීලා තියෙන්නේ 77යි cm ඝනය කියලා. මෙයා දීලා තියෙන්නේ සෙන්ටිමීටර්ස් වලින්. එහෙමනම් බලන්න අපි දන්නවා මේ කේක් කැබැල්ල ඒකාකාර හරස්කඩක් තියෙන වස්තුවක්. එහෙනම් බලන්න ඒකාකාර හරස්කඩක් තියෙන වස්තුවක ඒකාකාර හරස්කඩය අපි උසෙන් ගුණ කරනවා. එහෙනම් බලන්න මම මේ පරිමාව v කියලා ගත්තා. මෙන්න මේ උස d කියලා ගන්නවා. ඒ වගේම මේ පෘෂ්ඨයේ වර්ගඵලය මෙන්න මේ වර්ගඵලය මම a කියලා ගන්නවා. එහෙම ගත්තාම බලන්න ඔබගේ සාමාන්‍ය පෙළ දැනුමෙන් ලියන්න පුළුවන් නේද? පරිමාව කියලා කියන්නේ a වාරයක් d. ඒ අනුව අපිට
මේ විදිහට මෙන්න මේ කොටසේ වර්ගඵලය මෙන්න මේ කොටසේ වර්ගඵලය අපිට v බෙදීම d කියලා ගත්ත හැකියි. එවනම් බලන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයක ආකාරයේ රූපයක්. එවනම් බලන්න වර්ගඵලය දන්නවා අපිට කෝණය දීලා තියෙන අංශක වලින්. නැවතත් අපේ සුපුරුදු දත්ත ටික මම ආදේශ කරා ඒ අනුව ඒ වල පිළිතුරු හොයාගත්තා. දැන් අපි අපේ සුපුරුදු භාගයක් r වර්ගය θ කියන සූත්‍රය ගාවට යනවා. දැන් මේකේ මගෙන් අහන්නේ මොකද්ද? අරය අහන්නේ. බලන්න ඒ වලගේ අපි දන්නවා. θ වලගේ දීලා තියෙනවා අංශක වලින්. අපි අංශක රේඩියන් වලට පරිවර්තන කරන්නත් දන්නවා. සූත්‍රයේ තියෙන්න ඕනේ රේඩියන් වලින්. දැන් අපි ගැටලුවට ආදේශ කරනවා. බලන්න ඒ සඳහා 77 බෙදීම 4.5. සූත්‍රයේ තියෙන භාගය r වර්ගය r තමයි අපිට හොයාගන්න ඕනේ. θ කියලා කියන්නේ අංශකාත්‍රයේ රේඩියන් කරා 40.5 බෙදීම 180. සරල අංක ගණිතමය සුළු කිරීම. මම අංක ගණිත සුළු කිරීම දරුවොත් එක්කලා කරන්න බලාපොරොත්තුවක් නැහැ. ඊටාත්ම ලේසියෙන් සුළු ඉලක්කම් ටිකක් තියෙන්නේ. r වර්ගය උක්ත කරනවා. සුළු කළාම අපිට 2 වැඩි කිරීම 77 වැඩි කිරීම 180 බෙදීම 4.5 වැඩි කිරීම 40.5 කියලා ලැබෙනවා. එහෙමනම් බලන්න 5 වලට අගේ ආදේශ කරලා අපි සුළු කරගත්තාම අවසාන පිළිතුර r සමානයි 7යි cm කියලා ලැබෙනවා. එහෙනම් බලන්න අපේ සූත්‍ර අපි ටිකක් සංකීර්ණ ගැටලුවක් කතා කරා. අපි ඕලෙල් පන්ති ලබාගත් දැනුම මොකුත් පදනම් කරගත්ත ගැටලුවක්. හොඳයි අපි තවත් ගැටලුවකට යමු. බලන්න අපිට සම්බන්ධ ගැටලුවක්. පෘථුවිය පැය 24කදී ආසන්නව අංශක 360කින් භ්‍රමණය වෙනවා. බලන්න පෘථුවිය පැය 24දී ආසන්නව අංශක 360කින් භ්‍රමණය වෙනවා. ඒක අපි හැමෝම දන්න දෙයක්. පෘථුවියේ අරය හොයාගෙන තියෙනවා 64 6.4 වැඩි කිරීම 10.6 වෙනි බලය. 64 වැඩි කිරීම 10.5 වෙනි බලය. ඒක කිලෝමීටර වලින් මෙයාගේ දීලා තියෙන්නේ කිලෝමීටර වලින්. හරිද? එවනම් අපෙන් අහනවා විනාඩි 1කදී මේ පෘථුවිය භ්‍රමණය වන කෝණය හොයන්න. අංශක වලින් හොයන්න කියන්නේ. ඒ වගේම බලන්න පෘථුවිය මත පිට වේගය. අපි මේ ඉඳගෙන ඉන්න පෘථුවිය කොච්චර වේගෙන් යනවද කියලා හොයා ගන්න ඕනේ. එවනම් බලමු මේ ගැටලුව හදා ගන්න. බලන්න පැය 24කදී භ්‍රමණය වෙන කෝණය අංශක 360යි. එවනම් බලන්න මිනිත්තු 1කදී භ්‍රමණය වෙන කෝණය අපෙන් අහලා තියෙන්නේ. එහෙනම් අපි දන්නවා පැය 24ක් මිනිත්තු වල පරිවර්තනය කරාම අපි 24 වැඩි කිරීම 60. ඒ අනුව බලන්න අපිට ලැබෙනවා පැයකදී පෘථුවිය අංශක 0.25ක්. ඊටාත්ම කුඩා ගියා. අංශක 0.25ක් යනවා පැයකදී. එහෙනම් අපේ පළවෙනි පිළිතුර අහන්නේ මොකද්ද? අංශක වලින් හොයන්න. ඊළඟට බලන්න ඕක අපි කලා වලට පරිවර්තනය කරොත් අපිට කලා 15ක්. මම කලා වලින් ඉන්නේ දරුවන්ට ඉගෙනනවා. එහෙමනම් බලන්න දෙවෙනි කොටසේ අහනවා අපිට පෘථුවිය මත පිට වේගය. බලමු අපි. පැය 24කදී භ්‍රමණය වෙන කෝණය 2.5. එහෙමනම් අපිට හොයා ගන්න පුළුවන් තප්පරයකදී. අපි තප්පරයකදී භ්‍රමණය වෙන කෝණය හොයා ගන්න යන්නේ. එහෙනම් පැය 24 තප්පර ගානේ මේ 2.5 යගේ බෙදුවා නම් හරි. එහෙමනම් බලන්න 2.5 බෙදනවා 24 වැඩි කිරීම 60 වැඩි කිරීම 60න්. එහෙමනම් බලන්න අපිට ඔක සුළු කරගත්තාම ලැබෙනවා රේඩියන් බලන්න 0.0.0.0.7.2.75යි රේඩියන්. මේක රේඩියන් වලින් ලැබෙන්නේ. රේඩියන් අගයක්. එහෙනම් බලන්න ඊ타මත්ම කුඩා කෝණයක් බව පැහැදිලියි. ඔය තප්පරයකට කැරකෙන කෝණය. අපෙන් දැන් ඕක ගැටලු වලදී පහසු සඳහා අපි 10 බලයක් ආකාරයෙන් මේ විදිහට ඉදිරිපත් කරගත්තාම අපිට කුරුබූටි සංඛ්‍යාව බවට පත් වෙනවා ඕක. ඊළඟට බලන්න අපෙන් ඇහුවේ පෘථුවිය තප්පර 7කදී ගමන් කරන දුර. අපි s කියලා ගත්තොත් එහෙම ආදේශ කරගන්නවා s සමානයි r θ සූත්‍රයට. ආදේශ කරගත්තාම අපිට බලන්න තප්පරයකට මීටර් 465.6ක් යනවා කියලා හම්බ වෙනවා.
එහෙනම් බලන්න දුවේ පුතේ අපි මේ ඉඳගෙන හිටගෙන ඉන්න පෘථුවිය තප්පරයකට මීටර් 465.6ක දුරක් ගමන් කරනවා. අපි තප්පරයකට හොයාගත්ත දුර නිසා වේගය අපිට ඉදිරිපත් කරන්න පුළුවන් 465.6යි ms ඍණයක කියලා. බලන්න කොතරම් විශාල වේගයක්ද කියලා. අපි ඒකට හුරු වෙච්ච නිසා අපිට ගැටලුවක් නැහැ. එහෙනම් බලන්න අපි දැන් පෘථිවිය වේගයත් හෙව්වා. එහෙමනම් දරුවනේ අද දවසේ අපි සූත්‍ර දෙකක් සමගින් ප්‍රායෝගික ජීවිතයට සම්බන්ධ ගැටලු ගොඩකුත් එක්කලා ගැටලු විශාල සංඛ්‍යාවක් විසඳුවා. එහෙනම් දුවේ පුතේ අපි මේ ත්‍රිකෝණමිතියේ පළවෙනි පාඩමත් දෙවෙනි පාඩමත් ඉවර කළා. ඒ පළවෙනි පාඩම සහ දෙවෙනි පාඩමෙන් අපි කතා කරේ කෝණයක මිනුම් කියන පාඩම. ඒ මුළු පාඩම් දෙකෙන්ම අපි බලාපොරොත්තු වෙච්ච විෂය කරුණු මොනවද කියලා අපි බලමු. එහෙනම් බලන්න කෝණයක් කියන්නේ මොකක්ද කියලා විස්තර කරන්න කතා කරා අපි. ඒ වගේම ධන කෝණය සහ ඍණ කෝණය අතර වෙනස පැහැදිලි කරන ආකාරය කතා කරා. ඒ වගේම කෝණය මැනීමට අංශක සහ රේඩියන් කියන ඒකක දෙකක් තියෙන බවත්. අංශක කියන්නේ මොකක්ද කියන එකත්. ඒ වගේම රේඩියනය කියන්නේ මොකක්ද කියන එකත්. ඊළඟට අංශක සහ රේඩියන් සම්බන්ධතාවයත් පළවෙනි පාඩමෙන් කතා කරා. අද දෙවෙනි පාඩමේදී අපි කතා කරා වෘත්ත ඡාපයක දිග ගණනය කරන්න. ඒ වගේම අපි කතා කරා වෘත්තයක කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයන්න. හොඳයි දරුවනේ. අද අපි එහෙනම් මේ පාඩමේ බලාපොරොත්තු වෙච්ච විෂය කරුණු හදාලා ඉවරයි. මේ ත්‍රිකෝණමිතිය කියන්නේ 12 වසර පුරාවට අපි ඉගෙන ගන්න ඕනේ ඉතාමත් වැදගත් පාඩමක් කියන එක මම පළවෙනි පාඩමේ දරුවන්ට පැහැදිලි කරා. මේකෙදී අපිට අනිත් අපේ මේ සංයුක්ත ගණිතයේ තියෙන අනිත් විෂය කොටස් වලටත් ඒ වගේම අපේ භෞතික විද්‍යාව ඒ වගේම අපි මෙතනින් පස්සේ රැකියා ශාස්ත්‍රයට හෝ උසස් අධ්‍යාපනයට ගියා නම් එතෙන්ටත් මේ ත්‍රිකෝණමිතිය ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් අද මම කතා කරේ මේ විෂය කොටස් ටික බෙහෙවින්ම අපිට අවශ්‍ය කරන්නේ අනිකුත් විෂයන් සහ අනිකුත් විෂය කොටස් සඳහා. ත්‍රිකෝණමිතිය පාඩමේ අපේ විභාජන ගැටලු විසඳන්න අවශ්‍ය විෂය කරුණු ටික අපි ඉදිරියේදී මේ පාඩම විශාල පාඩමක් අපි ඒක කුඩා උපකොටස් වලට වෙන් කරගලා පාඩම් කීපයක් වශයෙන් ඔබට ඉදිරිපත් කරනවා බලාපොරොත්තු වෙනවා. ඉතින් තවත් එවැනිම පාඩමකදී ඉදිරියේදී හමු වෙමේ බලාපොරොත්තු වෙන දුවේ පුතේ අදට අපි සමුගමු. එතෙක් ඔබ සැමට ආයුබෝවන්.